හිමිදිරීම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට පැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා තමයි මේ ලෝක සත්වයාට හරි මඟ පෙන්වා දෙන්නේ. මේ ලෝක සත්වයාට ඒ හරි මඟ පෙන්වා දීලා දුකෙන් නිදහස් වෙන ක්‍රමේ කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් පින්වත්නි, අපි වාසනාවන්ත වුණා අන්නේ බුදු කෙනෙක් පහළ වෙලා ඒ කියලා දෙන නිවැරදි මාර්ගය ගැන අසන්ට. මේ අපේ සවන් යුග වාසනාවන්ත වුණා. ඉතින් මේ දුර්ලභ ලාභය අපිට ලැබෙනකොට ඒ ශ්‍රවණයෙන් අපේ ජීවිතයට ගන්න උන අර්ථය ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ශ්‍රද්ධා ලාභය. අන්න ඒ අර්ථය ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපේ ජීවිතයේ තියෙන සියලු දුක් කම්කටොළු දුරු වෙලා යනවා. සියලු පීඩාවන් දුරු වෙලා යනවා. සැපේ කරා යනවා. සැපෙන් සැපේ කරාම යනවා. ඉතින් අද උදෑසනම මම මේ පින්වත් පිරිසට මේ සියලු දෙනාට උතුම් බුද්ධ වචනය ගැන සිහිපත් කරලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න, නුවණින් කල්පනා කරන්න. පින්වත්නි, එක දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවරේ වැඩ ඉන්නකොට ජේතවනාරාමේ ස්වාමීන් වහන්සේලා දෙදෙනෙක් අතර රණ්ඩුවක් ඇති වුණා. දෙන්න මොකක් හරි කාරණයකට අමනාපකමක් ඇති වුණා. ඇති වුණාට පස්සේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට සැරට කතා කළා. සැර වචන වලින් බැන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට හිතුණා පස්සේ මේ ආවේගයත් එක්ක වචන දෙක තුනක් කිව්වා. ඊට පස්සේ හිතුණා පස්සේ කල්පනා කරනකොට මම කරපු වැඩේ වැරදි. ඒක මට ගැලපෙන්නේ නැහැ. එහෙම හිතලා අර අනික් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා පින්වත් ස්වාමීන් වහන්සේ මට සමාව වෙන්න, මම මෙහෙම විදියට බැනපු එක වැරදි. ඒ නිසා මට සමාව වෙන්න. ඒක මං අතින් දීච්ච වැරද්දක් කියලා ඒ අනික් ස්වාමීන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේක පිළිගත්තේ නැහැ. සමාව දුන්නේ නැහැ. දැන් මේ වගේ සිද්ධීන් ඕන තරම් අපිට මේ සමාජයේ දකින්න තියෙනවා. රණ්ඩු සරුවල් වෙන ඒවා, පස්සේ සමාව ගන්න ඒවා නේ. ඒතකොට සමාවිලම සමාව නොදෙන ඒවා, ඒ ඕන තරම් දකින්න තියෙනවා. ඉතින් මේ සිද්ධිය ස්වාමීන් වහන්සේලා එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මෙන්න මෙහෙම දෙයක් අද සිද්ධ වුණා. මේ දෙන්නේ කොලාහලයක් කරගත්තා. එක්කෙනෙක් හරි සැරට කතා කළා අනික් ස්වාමීන් වහන්සේට.
පස්සේ ස්වාමීන් වහන්සේට තේරුණා කරපු වැඩේ වැරදි කියලා. අර බැලුම් අහපු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ සමාවිල්ලා හිටියා. හැබැයි සමාව දුන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය මුල් කරගෙන හරි ලස්සන කාරණයක් අපිට කියලා දෙනවා පින්වත්නි. මොකද්ද කියන්නේ බලන්න. ද්වේමේ භික්කවේ බාලා පින්වත් මහණෙනි ලෝකේ මෝඩයෝ දෙන්නෙක් ඉන්නවා. මෝඩයෝ දෙන්නෙක් ඉන්නවා. කවුද? යෝච අච්චයන් අච්චේතෝ න පස්සති. වැරද්ද හැටියට තේරුම් ගන්නේ නැහැ. තමන්ගෙන් වැරද්දක් වුණාට පස්සේ මට වැරදුනා කියලා තේරුම් ගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. එයා මෝඩයෙක්. මටයි මේ වැරදුනේ කියලා වැරද්දක් වෙනකොට පිළිගන්නේ නැහැ. ඊළඟට කියනවා යෝච අච්චයන් දේසින් තස්ස යථා ධම්මං න පටිගන්හාති. තවක මෝඩයෙක් ඉන්නවා. කවුද? කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වැරද්දක් වෙච්ච කෙනෙක් ඇවිල්ලා වැරද්දට සමාවිලනකොට සමාවෙන්න මට වැරදුනා මම මේ වැරදි කරන්නේ නැහැ මේ විදිහට සමාවෙනකොට ඒක පිළිගන්නේ නැති කෙනා. එයා කවුද? මෝඩයෙක්. ඒක මෝඩයෙක්ගේ වැඩක්. ඉමේකෝ භික්කවේ ද්වේබාල මේ තමයි පින්වත් මහණනි මෝඩයෝ දෙන්න. කවුද? වැරද්දක් වුණාම තමන්ට වැරදුනා කියලා පිළිගන්නේ නැති කෙනා. දෙවෙනි කෙනා කාහකින් හරි වැරද්දක් වෙලා ඒ වැරද්ද ඒ කෙනා තේරුම් අරගෙන ඒකට සමාව ඉල්ලනකොට ඒක පිළිගන්නේ නැති කෙනා, සමාව දෙන්නේ නැති කෙනා. එතකොට මේ දෙන්න මෝඩයෝ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ ද්වේමේ භික්කවේ පණ්ඩිතා පින්වත් මහණනි මේ ලෝකේ නුවණ තියෙන පිරිසක් ඉන්නවා දෙන්නෙක්. කවුද? පළවෙනි කෙනා තමයි කියන යෝච අච්චයන් අච්චේතු පස්සති. නුවණ තියෙන කෙනා ස්වභාවය තමයි තමන්ට වැරදුනහම මට වැරදුනා කියලා පිළිගන්නවා. වැරද්ද හැටියට දකිනවා. දෙවෙනි කෙනා තමයි යෝච අච්චයන් දේසින් තස්ස යථා ධම්මං පටිගන්හාති. කවුරු හරි කෙනෙක් වැරදිලා වැරද්දක් කරලා ඒ වැරද්දට සමාවිල්නකොට නිවැරදි වෙන්න උත්සාහ කරනකොට ඒක පිළිගන්නවා. එතකොට මෙන්න මේ කෙනා නුවණ තියෙන දෙන්න. මේ තමයි නුවණ තියෙන දෙන්න. කවුද? වැරදුනහම තමන්ට වැරදුනා කියලා පිළිගන්නව එක්කෙනෙක්. අනිත් කෙනා තමයි කවුරුත් හරි වැරදිලා ඒ වැරද්දට සමාවිල්නකොට සමාව දෙනවා. දැන් හොඳ ලස්සන කාරණේ සාමාන්‍යයෙන් මේ ලෝකේ ඒ වගේ විග්‍රහයන් දකින්න නැහැ. ඉතින් මේක අහනකොට අපි තේරුම් ගන්න ඕන පින්වතුනි මේක මේ බුද්ධ වචනය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. උන්වහන්සේ මේ ප්‍රකාශය කරන්නේ විශාරද ඥාන තුල පිහිටා දසබල ඥාන තුල පිහිටා. එතකොට මේ අවබෝධය තුල පිහිටලා තමයි මේ ප්‍රකාශය මේ තුන් ලෝකෙම හඬනගා කියන්නේ. ඒතර මේක වෙනස් වෙන්න විදිහක් නැහැ. මේ ස්වභාවය. කෙනෙක්ගේ ක්‍රියාකාරකම් අනුව එයා මෝඩ කෙනෙක්ද නුවණ නැති කෙනෙක්ද එහෙම නැත්නම් ප්‍රඥාවන්තයෙක්ද නුවණ තියෙන කෙනෙක්ද කියලා තීරණය වෙනවා. ඒතර මේක අහනකොට අපි බලන්න ඕන පින්වත්නි අපේ දිහා. ධර්මයේ කියන එක ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ කණ්ණාඩියක් කියලා. දහම් කැඩපත. කැඩපත දිහා කෙනෙක් බලනකොට යාට දකින්න පුළුවන් නේ තමන්. එතකොට මේ දහම් කණ්ණාඩියෙන් බලන්න උන් තමන් දිහා. මම මෝඩ කෙනෙක්ද? ප්‍රඥාවන්ත කෙනෙක්ද? මෝඩ කෙනාගේ ලක්ෂණද මා තුළ තියෙන්නේ? නුවණ තියෙන කෙනාගේ ලක්ෂණද? මෝඩ කෙනාගේ ලක්ෂණ තියෙනවා කියලා තේරුම් ගත්තොත් දකින්නකොට තේරුම් ගැනීමක් ප්‍රඥාව. තයිතික. එයාට පුළුවන් ඒ වැරදි හදාගෙන නුවණ තියෙන කෙනෙක් බවට පත් වෙන්න. නුවණ තියෙන කෙනෙක්ගේ ලක්ෂණ නම් තමා තුළ තියෙන සාදු මට වාසනාව ලැබුණා මේ දහමට අනුව ජීවිතය ගත කරන්න කියලා. ඒ සතුට ඇති කරගන්න පුළුවන්. මතක තියාගන්න පින්නතුනේ මෝඩයෙක් විදිහට කටයුතු කිරීම තුළ අරුබුදයක් හටගන්නේ. හැබැයි නුවණ තියෙන කෙනෙකු විදිහට කටයුතු කරොත් අරුබුදය ලෙහෙනවා. මෝඩයෙක් විදිහට කටයුතු කරොත් බයක් හටගන්නේ. නුවණ තියෙන කෙනෙක් විදිහට කටයුතු කරොත් බය දුරු වෙලා යනවා. මෝඩයෙක් විදිහට කටයුතු කරොත් පීඩාවක් අර්බුදයක් හටගන්නේ. නුවණ තියෙන කෙනෙක් හැටියට කටයුතු කරොත් ඒ පීඩාව දුර වෙලා යනවා. අර්බුදය දුර වෙලා යනවා.
ඒ කරදරේ දුර වෙලා යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ, හිතට ගන්න ඕනේ නුවණ තියෙන කෙනෙක් වගේ කටයුතු කරන්න. ඒ කියන්නේ නුවණ තියෙන කෙනෙක් වෙන්න. රඟපාන්න නෙමෙයි. එතෙන්ට එන්න ඕනේ. දැන් බලන්න මෙතන පෙන්ලා දෙනවා වැරදුනාට පස්සේ Tamanට වැරදුනා කියලා පිළිගන්නේ නැත්තම් එයා නුවණ තියෙන කෙනෙක් නෙමෙයි, මෝඩෙක්. දැන් සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සෙගේ ස්වභාවය තමයි වරදිනකොට Tamanට වරදිනවා කියලා පිළිගන්න කැමති නෑ. වැරදුනේ Tamanට කියලා. හැම වෙලාවෙම මිනිස්සයා ලැහැස්ති ඇඟිල්ල දික් කරන්න අනික් කට්ටියට. දැන් උදාහරණයක් හිට ගමු මොනවා හරි වගකීමක් පැවරුවා කියලා. නම් කිසි වැඩක් කරන්න. එතකොට ඒ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා යාට. හරියට කරගන්න බැරි වෙනකොට එයා ඒ වගකීම තමන් ගන්නෙ නෑ. ඒ වගකීම ගන්නෙ නෑ. අහවලා නිසා මේක බැරි වුණා. අහවලා නිසා මේක බැරි වුණා. මෙන්න මේ කාරණා නිසා මේක බැරි වුණා. නොඑක් හේතු කියනවා. ඒ පටන් ගන්නකොට ඒක බෑ කියලා තමන්ට බැයි නම් අහක් වෙන්නේ නෑ ගන්නවා. මොනවා හරි දෙයක් වැරදුනාට පස්සේ ඒ වගකීම තමන් ගන්නෙ නෑ. ඒක වෙන කෙනෙකුට දාන්නේ. මේක මෝඩයෙක්ගේ ලක්ෂණයක්. ඒ වගකීම තමන්ටනේ තියෙන්නේ. නේද? එතකොට දැන් අපි ගත්තොත් දහම්මඟ දියුණු කරනවා කියන කාරණේ සම්පූර්ණ වගකීම තමන්ට තියෙන්නේ. මෝඩ කෙනා මොකද්ද කරන්නේ? ඒ වගකීම තමන්ට ගන්නෙ නෑ. මොනවා හරි දෙයක් බැරි වෙනකොට මේ හේතුව නිසා බැරි වුණා. අපිට ධර්මයේ කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. නේ? අපේ දරුවෝ නිසා, නෝන නිසා මේ ආදි වශයෙන් කියලා බාහිරට ඒක දාන. තමන් පැත්තට හරවගන්නේ. බලන්නනේ. ඒතර බාහිරින් උදව් නැති වෙනක වෙන්න පුළුවන්. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ ගමන යන්න. ඒ වගකීම ගන්න ඕනේ. එතකොටයි පුළුවන් වෙන්නේ එයාට ඉස්සරහට යන්න. වැරදි අඩුපාඩු හදාගෙන නිවෘත්ති ජීවිතයක් කරා යන්න එයාට හැකියාව ලැබෙන්නේ එතකොට. අරුබුදේ හැම තියදී පැටලි යනවා මිසක් කවදාවත් විසඳෙන්නේ නැහැ. ඊළඟ කවුරු හරි වැරදිලා නිවැරදි වෙන්න උත්සාහ කරනකොට ඒට අනුග්‍රහ දක්වන්නේ නැහැ නෙගටිව්ද. ඉතින් මේ මෝඩයන්ගේ ක්‍රියාකලාප මේ විදිහට කටයුතු කරොත් ඒ ප්‍රශ්නේ උඩුදුවලා පැතිරලා යනවා. විසඳීමක් කරා යන අර්බුදේ කරාම යනවා. ඉතින් එහෙම නොවි නුවණ තියෙන හැටි කටයුතු කරනවා. වරදිනකොට වැරදුනා කියලා පිළිගන්න. නුවණ තියෙන කෙනා. කාට වැරදුනේ? මට. ඒකට හේතු සාධකයන්ට යන්නේ. දැන් හොඳම උදාහරණේ අජාසත් කුමාරයාගේ කතාව. අජාසත් කුමාරයාගේ කතාවේ බලන්ට අජාසත් කුමාරට වෙච්ච දේ. දැන් අජාසත් කුමාරයා පැහැදුනේ දේවදත්තට ඉස්සෙල්ලා. දේවදත්තට තමයි පැහැදුනේ. හේතුව දේවදත්ත දැන් පැවිදි වෙලා ටික කාලයක් යනකොට හොඳ සමාධියක් ඇති කරගෙන 이르දි බල ලබා ගත්තා. ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම ඇති කරගත්තා. හැබැයි අසත්පුරුසයි. බාහිරින් බැලුවට පේන්නේ නැහැ. බාහිරින් බැලුවට ඒක හොයන්න බෑ කෙනෙකුට. ඇතුලේ මොනවද මොන විදිහේ කුණු ගොඩද තියෙන්නේ කියලා, මොන විදිහේ විෂද තියෙන එක තේරෙන්නේ නැහැ. අජාසත්තට උනේ ඒක. අජාසත්ත ඉදිරියේ ප්‍රාතිහාර්යයක් පෑවා. මොකද්ද ප්‍රාතිහාර්යය? නයි වෙලාගෙන ඒ නාග වේශයකින් අජාසත් කුමාරයාගේ ඔඩොක්කුවේ පහළ වුණ එකපාරට. අජාසත් කුමාරයා බය වෙලා තැති ගත්තා. කවුද මේ? පස්සේ කියනවා රාජකුමාරයා බය වෙන්න එපා. මම ආර්ය දේවදත්ත. එහෙනම් පියවි පෙනී හිටින්න කියලා. ඊට පස්සේ ඔන්න පියවිට පෙනී හිටියා. දැන් අපි පොඩ්ඩක් හිතලා බලන්න පින්නොත් අපිට ওই වගේ දෙයක් සිද්ධ වුණා නම් අපි කොහොම විදිහට කටයුතු කරයිද කොහොම? කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කොයිද ප්‍රාතිහාර්යයක් පානවා. පහදින්නේ නැද්ද? පහදිනවනේ. ඉතින් අජාසත් කුමාරයාත් පැහැදුනේ අර ප්‍රාතිහාර්යය දැකලා. ධර්මය අහලා ඒ මොකටවත් නෙමෙයි.
පැහැදුනේ දේවදත්තට. ඊට පස්සේ දේවදත්ත කියන හැම දෙයක්ම කරා. ඒ විශ්වාසය ඇති වුණා මේ උන්වහන්සේ හරි දේ කරන්නේ. අන්තිම දේවදත්තගේ බස්සට ඇහුම්කන් දීලා ආනන්තර්ය පාප කර්මය සිද්ධ කරගත්තා. තමන්ගේ තාත්තා ඝාතනය කළා. දැන් දේශනාවේ තියෙනවා එහෙම අකුසලයක් කළොත් එයාට ඊගාව ජීවිතේ මේක දුගතිගාමි නිරේ උපදින්න හේතුවක් වෙනවා. ඒකට ධර්මය අවබෝධ කරගන්න තියෙන මාසනා ගුණේ ජීවිතේ නැති වෙලා යනවා එයාට. අජාසත්තට ඒක වුණා. ඊට පස්සේ තාත්තා ඝාතනය කරාට පස්සේ හිතට නිදහසක් නැහැ. හරියට නිින්දක් නැහැ. ඉතින් දවසක් ජීවක මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මේ අජාසත් රජතුමා එක්කගෙන යනවා. එතකොට අජාසත් රජතුමා එනකොට බුදුරජාණන් වහන්සේ ගහලා බැනන්න ගහගෙන දොස් කිව්වේ නෑ. තාත්තා ඝාතනය කරපු එක පීතෘ ඝාතකයා කියලා එහෙම කිව්වේ නෑ. බුදුරජාණන් දැක්ක මෙයාගේ හිතේ ස්වභාවය. එතකොට අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩිලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව. එතකොට මේ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව දේශනා කළ ඉවර වෙනකොට අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙනවා. වැඳ වැටලා කියන මෙන්න මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වැරදුනා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වැරදුනා. මම මෝඩෙක් වගේ කටයුතු කරපු නිසා මගේ අතින් මගේ තාත්තා ඝාතනය සිද්ධ වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ආයේ ඒ වගේ වැරදි කරන්නේ මේක මම වැරද්දක් හැටියට දකිනවා. ඒ වැරද්ද පිළිගන්නාසීක්වා. බලන්න කියපු කතාව. දැන් අජාසත් කුමාරයා පීතෘ ඝාතක පාප කර්මයේ කරන්න පෙළඹුණේ දේවදත්තගේ කීමට. ඒක සත්‍යයක්. දේවදත්තේ කීමට. දැන් මේ දේශනාව අවසානට කියනවනේ බුදුරජාණන් දේශනා කරනවනේ අජාසත් රජුරු මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වාසනා ගුණ ඇතුබාපු කෙනෙක් පීතෘ ඝාතක කර්මය කරපු නිසා ඒක නැති වුණා කියලා. ඉතින් එහෙම පුණ්‍ය මහිමයක් තිබුණ කෙනෙක්. ඉතින් එහෙම කෙනා අර පාප මිත්‍රයාගේ බලපෑම නිසා අකුසලයක් කරගත්ත කුසල් මුල් වනසගත්තා. හැබැයි බලන්න ඒ වෙලාවේ අජාසත් රජතුමා කියන්නේ මොකද්ද? ස්වාමීනි මට වැරදුනා. මෝඩෙක් වගේ මම කටයුතු කරපු නිසා මට වැරදුනා. නුවණින් කල්පනා නොකරපු නිසා. කවුද? තමන්. අන්න දැක්කද තමන්ට වැරදුනා කියලා තීරුම් ගත්ත කෙනෙක්. ලක්ෂණේ. වැරද්ද ලොකු එකක්ද පොඩි එකක්ද කියලා නෙමෙයි. වැරදිනකොට වැරදුනා පිළිගන්නවා. ඒ වෙලාවේ කියන්නේ අනේ ස්වාමීනි භාගතුන් අර දේවදත්තයා තමයි මට මේ ඔක්කොම කියලා දුන්නේ මෙහෙම කරන්න කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කියන්නේ තමන්ට නේ වැරදුනේ අන්න අහවලා මේ වැරද්ද කළේ. අද කාලේ එහෙම ගොඩාක් දෙනෙක් කියන වැරදුනට පස්සේ අහවලා නිසා මේක උනේ මෙහෙමයි කියලා. තමන් ඒවා කීම ගන්නෑ. දැන් බලන්න අජාසත් රජතුමා කියේ මොකද්ද? ස්වාමීනි මට වැරදුනා. අන්න මම මෝඩෙක් වගේ කටයුතු කරපු නිසා නුවණින් කල්පනා නොකළ නිසා මගේ අතින් මගේ තාත්තව ඝාතනය වුණා. අන්න බලන්න. ස්වාමීනි භාගතුන් මම ආයේ වගේ වැරද්දක් කරන්නේ. ඔන්න කියපු දේ. සංවරයෙන් ගන්න පළවෙනි පියවර. ඒතර වань නුවණ තියෙන කෙනෙක් විදිහට කටයුතු කරපු හැටි වෙලා. බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන වෙලාව. මොකද්ද කියන්නේ? පින්වත් රජතුමනි ඔබ මෝඩෙක් වගේ කටයුතු කරපු නිසා ඔබේ අතින් මේ විදිහේ පාප කර්මයක් සිදුණු බව ඇත්ත. හැබැයි ඒක වැරැද්දක් හැටියට දැකලා මේ ශාසනීය සංවරයෙන් ගන්න උත්සාහය ශාසනය තුල දියුණුවක්මයි. ධර්ම මාර්ග ඉස්සරහට යනවා. වැරද්ද හැටියට දැකලා වරදින් නැගී හිටින්න උත්සාහ කරනවා නම් අන්න ඒක නුවණ තියෙන එක. ශාසන ප්‍රතිපදාව දියුණු වීමට හේතුව. බුදුන් වහන්සේ ඒකනේ කියන්නේ. රජතුමනි ඔබට වැරදුනා. හැබැයි වැරද්ද හැටියට දැකලා වැරදුනා කියලා තීරුම් අරගෙන වරදින් නැගී හිටින්න උත්සාහ කරනවා නම් ඒක මේ සසුන තුල දියුණුවක්. දැන් මම මේ කියන්නේ කාටද? ආනන්තර්ය පාප කර්මයක් කරපු කෙනාට.
මහා බරපතල කියන කුසල් මුල් වනසලා දාන මුළුමනින් ධර්ම අවබෝධ කරගන්න පුළුවන් තියෙන හැකියාවන් තුන ඒව නැති කරලා දාන බරපතල වැරැද්දක් කරපු කෙනෙකුට මේ කියන්නේ. අන්න ඒ නුවණ තියෙනවා නම් ඒ වගේ නැගී හිටින ක්‍රමයේ මේ පෙන්නේ. දැන් එතකොට අජාසත් රජතුමත් ඒ වෙලාවේ කටයුතු කරේ නුවණ තිකෙන හැටියට. බුදුරජාණන් වහන්සේ ක්‍රියාකලාපයත් එක්ක ඒ වගේ. වැරද්ද පිළිගත්තා කියනකොට සමාව දුන්නා. දැන් බලන්න ඊට පස්සේ වෙච්ච දේනේ. ඊට පස්සේ මොකද උනේ? අජාස රජුරෝ හිත පැහැදුනා බුදු ශාසනයකට. තිසරණයකට හිත පැහැදුනා. බොහෝ පින්කම් කළා. ශාසනයේ චිරස්ථිතිය පිණිස ඒ රජ කෙනෙක් වෙනුවෙන් කරන්ට උන් රාජ අනුග්‍රහයන් දැක්වුවා. දැන් පළවෙනි ධර්ම සංගායනා වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාට ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලාට සුවසේ ඒ ධර්මයේ සංගායනා කිරීමේ අවස්ථාවට පහසුව ඒ අනුග්‍රහය කොහොම සලසලා දුන්නේ අජාසත් රජුරු. ඒක එහෙම නොවුණා නම් අද මේ අපිට ධර්මයේ මේ විදිහට ඉගෙන ගන්න පිළිවෙලක් වේද කියලා කියන්න බෑ. බලන්නනේ. වැරදුනා තමයි. හැබැයි වැරද්දට පිළියම් කරගත්තා. අන්න බලන්න නුවණ තියෙන කෙනා මෝඩයාගේ වෙනස. දැන් නුවණ තියෙන කෙනෙක් විදිහට කටයුතු කරොත් අරුබුදේ ලෙහෙනවා. ප්‍රශ්නේ දැන් මොන හරි දෙයක් කළා වැරදුනාට පස්සේ අරුබුදයක් එක. ඒ අරුබුදේ ලෙහෙන්න ගන්නවා නුවණ තියෙන කෙනෙක් කටයුතු කරොත්. මෝඩයෙක් විදිහට කටයුතු කරොත් ඒක උඩු දුවනවා. ඒක උඩු දුවනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි කටයුතු කරන්න ඕනේ කොයි විදිහටද කියලා. නුවණ තියෙන කෙනෙක් හැටියට කටයුතු කරනවද? මෝඩයෙක් හැටියට කටයුතු කරනවද? මතක තියාගන්න යහපත ඇති වෙන්නේ නුවණ තියෙන කෙනෙක් කටයුතු කරොත් විතරයි. ප්‍රඥාවන්ත කෙනෙක් විදිහට කටයුතු කරොත් විතරයි. ඉතින් එතෙන්ට ඕන. දැන් මෙතන මේ දේශනා මේ දහම් බණපදයේ බුදුරජාණන් වහන්සේ අපිට ලස්සන කාරණයක් කියන්නේ. ඒක හිතට අරගෙන නුවණ තියෙන කෙනෙකු විදිහට කටයුතු කරන්න අපි උත්සාහ කළොත් උත්සාහ කරනවා නම් අපේ ජීවිතය අරුදකින් එකින් එක ලිහිලා යනවා. දැන් අනික පින්නතුනි අපේ ජීවිතේ මේ සසර ගමනේ අපි ගමන් කරන්නේ සර්ව සම්පූර්ණ භාවයටපත් වෙලා නෙමෙයි. අඩුපාඩුත් එක්කයි. අඩුපාඩුත් එක්කයි. ඒ කෙලෙස් නිසා රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් නිසා හටගන්න අඩුපාඩු අපේ ජීවිත හටගන්න. ධර්මයේ තුලින් පෙන්වලා දෙන්නේ ඒවා හඳුන ගන්නට මඟ පෙන්වනවා. මෙන්න මෙහෙම වැරදි වෙනවා. එතකොට අන්න නුවණ තියෙනකොට මොකද වෙන්නේ? ඒවා තමන්ගේ තියෙන අඩුපාඩු හැටියට හඳුන ගන්නවා යා. හඳුනාගෙන ධර්මයේ පෙන්වනවා ඒ අඩුපාඩු නිවැරදි කර ගන්නට ඕන කොයි විදිහටද කියලා. ඒ වැඩ පිළිවෙල හික්මනවා ඒ අඩුපාඩු හදා ගන්න. ආයේ වැරද්ද වෙන්නේ නැහැ. ආයේ වැරද්ද වෙන්නේ නැහැ. දැන් අපි හිතමු ඔන්න කෙනෙක් මත්පැන් මත්ද්‍රව්‍ය පානයට පුරුදු වෙලා ඉන්නවා. හැබැයි වෙලා ඉන්නවා. බේබද්දෙක් බවට පත් වෙලා. දැන් මේක ජීවිතය යහපත කරන එකක් නෙමෙයි. අකුසලයක්. මිනිස්සෙක විනාශ කරන දෙයක්. එතකොට එයා තේරුම් ගන්න ඕන ඉස්සරලා මේක මාතින් වෙන වැරද්දක්. එතකොට මේ වැරද්ද හැටියට දකින්න පුළුවන්කම යාට නැත්තම් දැන් ගොඩාක් දෙනෙක් එහෙම ඉන්නවනේ. මම මේ පොඩ්ඩක් ඔය වෙන කාටවත් කරදරයක් කරන්නේ නැහැ. මම පොඩ්ඩක් ඔය වීලා පාඩුවේ ඉන්නවා. ඕම අදහස් තියෙන කොයි තරම් කට්ටිය ඉන්නවද? ඒක වැරද්දක් හැටියට දකින්න නෝන නෑ. ප්‍රඥාව නෑ. තමන්ට වැරදුනා කියලා තේරුම් ගන්න නෑ. ඉතින් එහෙම නොවන තාක් එයාට පුළුවන් විදිහකින් නැගීටින්න බෑ. නැගිටින්න බෑ. දැන් වැරදි කාම සේවනය කරන කට්ටිය ඉන්නවා සමහර දෙවි. ඒක වැරදි කියලා පිළිගන්නේ නැහැ. ස්වාමියා බිරිඳ සමග තියෙන සම්බන්ධ ඉක්මවා ගිය සම්බන්ධකම් පවත්වනවා. එතකොට
ඒක වැරැද්දක්. ඒක අකුසලයක් කියලා පිළිගන්නේ. දෙන්නම කැමති නම් වැරැද්දක් තියෙනවද? කාටවත් කරදරයක් තියෙනවද? ওই විදිය අදහස කියන්නේ. ඒක වැරැද්දක් කියලා පිළිගන්න තේරෙන්නේ. ඒ නුවණ නැහැ. ඊට පස්සේ ඒ මුල් කරගෙන හටගන්න අරුබුද කල්ප කාලාන්තරයක් යනකම් සමහර වෙලාවට විඳවන්න වෙනවා. දැන් ඔබ අහලා ඇති අර ඔය වැරදි කාම සේවනය කරන කියනකොට ඉසිදාසී තෙරණියගේ කතාවේ විස්තරي. තියෙනවා කලින් ජීවිතේක වැරදි කාම සේවනය කරා. රාන්කරුවෙක් වෙලා ඉඳි. ඒකෙන් ගොඩ එන්න බැරි වුණා. එතකොට කියන සමහර ලාවට කැමැත්තෙන් කරා කියන. සමහරවල් බලහත්කාරයෙන් කරා කියන. හැබැයි වැරදුනා. වැරද්දක් කළේ. ඊට පස්සේ ගිහිල්ලා නිරේ දුක් විඳ කියනවා අවුරුදු ලක්ෂ කෝටි ගණන්. ගණන මෙච්චරයි කියලා කියන්නේ. නිරේන්චුත වෙලා ඒ අවුරුදු ගානක් දුක් විඳලා ඒක විපාක හැටියට ආයේ උපදින්නේ තිරිසන් ලෝකේ. බූරුවෙක් වෙලා උපදිනවා, ගොනෙක් වෙලා උපදිනවා, වඳුරෙක් වෙලා උපදිනවා නේ. මේ හැම වෙලාවෙම මොකද වෙන්නේ? එයාගේ ලිංග ප්‍රදේශයේ ආබාධ හට ගන්නවා. වැරදි කාමසේන කරපු විපාක. පාණ්ඩිය නිවැරදි වුණේ නැහැ. තමන්ට වැරදුනා කියලා පිළිගත්තේ නැහැ. ඒ කියන ධර්මයක් අහන්න හම්බුනේත් නැහැ. නේ? ඊට පස්සේ මේ ජීවිතේ ධර්මයේ හම්බුනාට පස්සේ අවසන් ජීවිතේ ඉසිදාසි වෙලා ඉන්න කාලේ. ධර්මයේ හම්බුනාට පස්සේ සියලු වරදුන් නැගී හිටලා අරහත් භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට මේ ධර්මයේ හම්බුන වෙලාවේ මේ විදිහට වැරද්ද කරනකොට ඒක හඳුනගෙන ඒක නිවැරදි වෙන්න අවස්ථාව ඕන කෙනෙකුට තියෙනවා. ඒ කරගන්න බැරි වුණොත් ආයෙමත් ඒ අර්බුදේ පැටලි දුක් කරා යන ජීවිතය සකස් වෙනවා. දැන් බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුරුවරයාගේ කීම අහලා ගුරුවරයා කියලා කියන්නේ ඉසිප් උගන්වපු කෙනා. ඒ උගන්වපු ගුරුවරයාගේ හිත බිඳුනා කේලම් අහලා. එතකොට ඒ කේලම් අහලා හිත බිඳිලා අඟුලිමාල විනාශ කරන්න ඕන කියලා ගුරු දක්ෂිනාව හැටියට ඉල්ලුවා මිනිසුන් මරලා ඇඟිලි ගේන්න කියලා. ඉතින් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මහා අකුසල් කරා. මනුෂ්‍ය ඝාතන සිද්ධ කළා. අන්තිමට අම්මා පවා ළඟට આવත් මරණ තරමට හිත ක්‍රූර වුණා. අහිංසකව හිටපු කෙනා. වාසනාවට බුදුරජාන් වහන්සේ ඒ කරුණාවට අඟුලිමාල හසු වුණා. අඟුලිමාල ළඟට කියලා බුදුරජාණන්සේ අඟුලිමාල දමනය කරනවා. ධර්මයේ කියන ඔය කරන වැඩේ වැරදි අතහරින තේරුම් ගත්ත වැඩි. ඒ වෙලාවම ඇතහැරියා. බලන්න ඒ නිවැරදි වුණ නිසා වෙච්ච යහපත නේ. ඒ නිවැරදි නිසා වෙච්ච යහපත. උන්වහන්සේ මේ ලෝකයේම සොඳුරු කරන අරහත් උත්තමයන් වහන්සේ නමක් බවට පත් වුණා. අඟුලිමාල මහරහතන් වහන්සේ ආනුභාවය කොයිතරම්ද කියලා කියන්නේ. උන්වහන්සේගේ සත්‍යක්‍රියා බලය අදටත් බලපවත්තන එක. මාන්නේ වැරදි තේරුම් ගන්න තමන් මේ වැරදි වැඩක් කරන එක තේරුම් ගන්නේ වැරද්ද හඳුනන නිවැරදි වෙනවා. ඒ වෙලාවේ අඟුලිමාල කීවේ නෑ ස්වාමීන් වහන්සේ වෙන්න කලින් කීවේ නෑ මේ ගුරුවරයා නිසා මට මේක කරගෙන පහුතැවිදෙ මිදී නෑ. මට වැරදුනා මම නිවැරදින අවස්ථාව තියෙනවා. නිවැරදි වුණේ එහෙමයි. ඒක මුල් කිතන බුදුරජාණන් වහන්සේ දේශනා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමච්චති. සෝ ඉමන් ලෝකම් පවාසීති අබ්භා මුත්තෝ චන්දි. වැරදි පාරේ යනවා කියනවා කෙනෙක්. ප්‍රමාදීව ආශය කරනවා කියනවා කෙනෙක්. හැබැයි යා පස්සේ ඒක තේරුම් අරගෙන නිවැරදි වෙනවා නම් තමන්ට වැරදුනා මම යන්නේ වැරදි පාරකයි කියලා එයා මේ ලෝකේ මාලකමත් කරනවා. හරියට බලාකුලින් මිදුණු හඳක් වගේ කියලා. එතකොට අපි තේරුම් ගන්න පින්නතුනි
ඒ ධර්මයේ හම්බෙනකොට කෙනෙකුට පුළුවන් අර අඩුපාඩුත් එක්ක මේ සසර ගමන යන්නේ කෙනාට ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල නිසා හටගන්න අඩුපාඩුත් එක්ක සසර ගමන යන කෙනාට නිවර්දි වෙන්න ආයේ ලෝභයෙන් හටගන්න අඩුපාඩු හට නොගන්න තැනටපත් කරන්න. ද්වේෂයෙන් හටගන්න අඩුපාඩු හට නොගන්න තැනටපත් කරන්න. මෝහයෙන් හටගන්න අඩුපාඩු හට නොගන්න තැනටපත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාව ලැබිලා තියෙන නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයේ ලෝභ ද්වේෂ මූල හටගන්න අඩුපාඩු හට ගන්නකොට ඒ Tamanට අඩුපාඩු හට ගන්නකොට ඒව තේරුම් ගන්න මේ මට වෙන වැරද්දක්. දැන් ලෝභය තමාගේ හිතේ හටගන්නේ, ද්වේෂය තමාගේ හිතේ හටගන්නේ, මෝහය තමාගේ හිතේ හටගන්නේ. ඒ හටගන්න ඒක මුල් හටගන්න අඩුපාඩු බාහිරට ඇඟිලි දික් කළ වැඩක් නැහැ. එහෙම තේරුම් ගන්න මටයි මේ වැරදුනේ. මේ ලෝභ දේශ මෝහත් එක්ක හිටපු නිසා මටයි මේ වැරදුනේ. ප්‍රඥාව දියුණු නොකරපු එකේ විපාක මේ Tamanට මේ වකීම ගන්න. එතන තමයි මේ නිවැරදි වෙන්න ගන්න උත්සාහය පළවෙනි එක. එයා නිවැරදි වෙනවා. අයි වකීම ගන්නවනේ. වකීම ගන්න. ඒක නා බලන්න එතකොට ලෝභ දේශ මෝහ හිතේ හටගන්නේ ලෝභ දේශ මෝහ ඒක මුල් කරගෙන මේ හටගන අඩුපාඩු නෙමෙයි තියෙන්නේ. මේවා ටික ටික දුරු කරගන්න පුළුවන් මේ ධර්මයේ පිහිට කරගෙන. ඒ මඟ පෙන්වන බුදුරයන් වහන්සේ. එයා ටික ටික ප්‍රතිපදාව තුල හික්මෙනවා. ඒ වක්කීම ගන්න නැති කෙනාට බෑ කවද හැමදාම මොන හරි දෙයක් කියලා බාහිරට දෙන්නේ. බාහිර දෙන්නේ මේ ලෝභ දේශ මෝහ ආදී අකුසල් නිසා හටගත් අඩුපාඩුත් එක්ක නේද මේ ගමනේ. මේ ප්‍රශ්න මට ඇති වෙලා තියෙන්නේ මේ මුහුණ දෙන්න වෙන්නේ මේ සංසාරගත දේවල්. ඒක තේරුම් ගන්න නැහැ මොඩ කෙනා. ඉතින් යා මේ සසරේම දුක් විඳගෙන යන කෙනෙක් බවට පත් වෙන අඩුපාඩු හදාගන්න කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි තේරුම් ගන්නට අපේ ජීවිතේ මේ වාසනාවකට අපිට මේ බුද්ධ වචන ඉගෙන ගන්න ලැබුණේ. වාසනාවකට. ඒ වාසනාව කොයිතරම්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් අපිට කියලා දෙනවා ඒක දුර්ලභ වූ ලාභයක්. කෙනෙකුට දුකේ නිදහස් වෙන්න සියලු දුක් නිමා කරන් ලැබෙන අවස්ථාවක්. ඒක හැමදාම හම්බෙන දෙයක් නෙවෙයි කියලා ෂණ සම්පත්තියට දේශනා කළේ. ඒ ෂණ සම්පත්තිය අහිමි වෙන්න දෙන්න එපා කියලා උන්වහන්සේ දේශනා කළේ. කනා තීතාහි සෝචන්ති නිරයම්පි සමප්පිතා. මේ ෂණ සම්පත්තිය අහිමි වුණ කෙනා නිරේ ගිහිල්ලා දුක් විඳිනවා කියලා. ඉතින් අපි ඒ විදිහේ ෂණ සම්පත්තිය අහිමි කරන කොයිතරම් නිරේ ගිහිල්ලා දුක් විඳින්නද ඇද්ද? කොයිතරම් බුදුවරු ධර්මයේ පෙන්ලා දෙනකොට ඒ රහත් මුනිවරු ධර්මයේ පෙන්ලා දෙනකොට සත්පුරුෂ ධර්මයේ පෙන්ලා දෙනකොට ඒ ධර්මීය පිළිගන්නේ නැතුව තමන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න මහන්සි ගන්න නැතුව තමන්ට වැරදුනා කියලා පිළිගන්නේ නැතුව ඒ වැරදි හදාගන්න මහන්සි ගන්න නැතුව කොයිතරම් ෂණ සම්පත්තිය අහිමි කරගෙන මිරිය දුක් විඳින්නට ඇත්ද? එතකොට ඒ වලට වෙන ඒ විඳවන්න ඕනේ තමන්ම. එහෙම ගමනක අපි ආවේ. ඉතින් එහෙම එන ගමනේදී වාසනාවකට ආයි වතාවක් අපිට හම්බුණා මේ ධර්මයේ ඉගෙන ගන්නට. වැරදි අඩුපාඩු හදාගෙන නිවර්දි වෙන්න. ආය දුක කරා නොවන ජීවිතයක් හදාගන්නට. සැපේ කරා යන සැපෙන් සැපේ කරා යන ජීවිතයක් ඇති කරගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් මේ අවස්ථාව ලැබුණ වෙලාවේ කල්පනා කරන්ට පින්වත්නි මේ බුද්ධ වචනේ මම නුවණ තියෙන කෙනෙක් හැටියට කටයුතු කරනවා. මේ සසරේ යනකොට අපි අඩුපාඩුත් එක්ක යන්නේ. ඉතින් අඩුපාඩුවත් එක්ක යනකොට තමන් අතින් අඩුපාඩුවක් වෙනකොට ඒ අඩුපාඩුව තේරුම් ගන්න මේ ලෝභ දේශ මෝහ මුල් කරගෙන අඩුපාඩු වෙන්නේ තේරුම් අරගෙන ඒක හදා ගන්න මහන්සි ගන්න. ඒ වකීම තමන් ගන්න. ඒ වගේම තව කවුරු හරි කෙනෙක් අතින් මොන හරි අඩුපාඩුවකට ඒත් ලෝභ දේශ මුල් කරගෙන වෙන්නේ.
අසරණයි කියලා සිදිරි සත්‍යය. අනුකම්පාවෙන් ඒ කෙනාට ඒ වරදින් නැගී හිටින්න අනුග්‍රහ කරන්නට. සමහර ලාවට සමහර මිනිස්සු කරන අඩුපාඩු තියෙනවා. අපි සමහරට මහා නින්දාවට පත් කරනවා. සමහර මේ ජීවිතේ මේ අඩුපාඩු අපි කොයිතරම් කරන්නද? මේ සසර කී වතාවක් නම් ඒක කරන්නද මේ ජීවිතේ නොකලට? මේ කෙලෙස් වලින් පීඩා විඳින ලෝකයේ ස්වභාවය. එතකොට තමන් අතින් වැරද්දක් වෙනකොට ඒ වැරද්ද පිළි අරගෙන හදා ගන්න මහන්සි ගන්නවා. වෙන කෙනෙක් අතින් වැරද්දක් වෙනකොට එයාට ඒ වරදින් නැගී හිටින්න උදව් කරනවා. ඒ උදව්ව පිළිගන්න සූදානම් කෙනා. ඒකයි නුවණ තියෙනකම කියලා කියන්නේ. ඉතින් අද කාලේ එහෙම උදවිය අඩුයි හොයාගන්න. නැත්තරම නිතරම. ඉතින් එහෙම කෙනෙක් වුණොත් අපි අපේ ජීවිතත් සුන්දර කරන දීපාවටපත් වෙනවා. මේ ලෝකයක් සුන්දර කරන දීපාවටපත් වෙයි. එහෙම නැතු මෝඩ විදිහෙන් මං කටයුතු කරන්නේ. බාලයෙක් විදිහෙන් මං කටයුතු කරන්නේ. අපේ ජීවිතයත් විනාශ කරගන්නවා. මේ ලෝකයක් අඳුරු කරනවා. ඉතින් එහෙම නොවිය යුතුයි කියලා අපි කියන්නේ. ඉතින් පින්වත්නි මේ හිමිදිරි උදෑසන මේ උදුම් සම්බුදු බණ පද ගැන අපි ඉගෙන ගත්තේ. ඉතින් හිතට ගන්නට මේ උදෑසන මේ උතුම් බුද්ධ වචනේ අහන් ලැබුණ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්ලා දෙන්නේ ධර්මයෙන් අපිට කියලා දෙන්නේ අපේ ජීවිතය අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න. ඉතින් හොඳට නුවණින් කල්පනා කරලා ලෝභ දේශ මොහ ආදී අකුසල් මුල් කරගෙන මේ හට ගන්න අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන කෙනෙක් බවට මමපත් වෙනවා කියලා හිතට ගන්න. ඒ වගේම මේ අනික් අයට ඒ වරදින් නැගී හිටිට උදව් කරනවා අනුග්‍රහ කරනවා කියලා හිතට ගන්න. දවසේ මේ විදිහට කටයුතු කරන්න බලන්න තියෙන අර්බුදයකින් එක බලායිනිtti විසඳිලා යයි. බලායිනි විසඳිලා යයි. සැපේ කරා යයි. සැපෙන් සැපේ කරාම යයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට අපි බොහෝමත මෙසිතින් මේ උදෑසනම සිත ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් සම්බුදු බණ පද සිහි කරමින් ඒ තමන්ගේ ජීවිතය අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න අන් අයටත් වරදින් නැගී හිටින්න අනුග්‍රහ කරන්නට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දවසේ මේ උදෑසන උදා දම්සර වැඩසටහනේ විකාශන දායකත්වයේ දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ ඉතාලියේ මිලානෝහි පදිංචි පින්වත් අජිත් සමන්ත වාරප්පිරුම මහත්මයා, ඒ වගේම පින්වත් මංජුලා එරන්දති මහත්මිය, ඒ වගේම දුල්න සන්විදු වාරප්පිරුම පුතණුවන්, දොවිඳු රන්දිර වාරප්පිරුම පුතණුවන් ඇතුළු පිරිස විසින්. ඉතින් අද දවසේ මේ රැස් කරන්ට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම අනුමෝදන් කරමු. පින් කැමති සීලූම දෙවියන්ට දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. පුණ්‍යානුභාවයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝාෂ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. ඒ වගේම හදිසියේ රෝගාතුරව ඉතාලියේ මිලානෝ වල වාසය කරන පින්වත් අජිත් සමන්ත වාරප්පිරුම මහත්මයාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. ඇති වී තිබෙනා වූ කායික අපහසුතා දුරින්ම දුරු වේවා. කායික මානසික සැප සාන්ති උදා වේවා. සුවසේ පින්දහම් රැස් කරගන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට වාසනාව උදා වේවා. ඒ වගේ වසර 25කට පෙර මිය පරලොවගේ බිරිඳගේ පියාවන ජයතිස්ස හේරත් පියාණන්ට, වසර 8කට පෙර මිය පරලොවගේ බිරිඳගේ මව වන මාල්නී ජයතිස්ස මෑණියන්ට, වසර 19කට පෙර මිය පරලොවගේ නිමල් විජේසිංහ ලොකු අයියාට, වසර 11කට පෙර මිය පරලොවගේ සරත් පල්ලේගම මස්සිනායනායට පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරපු සියලු දෙනා නමින් මිය පරලොව යන්ට යෙදුණු සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා.
අනුමෝදන් වේ සියලු දෙනාගේ පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. ඒ වගේම සුජීවත්ව සිටින දැනී ජයතිලක රංජනී කරුණානායක යන දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ දායකත්වයේ දරපු ඒ පින්වත් සියලු දෙනාගේ පවුල්වල සහෝදර සහෝදරියන් දුවා දරුවන් ඥාති මිත්‍රාදීන් තුළු සියලු දෙනාට විශේෂයෙන්ම අද දවසේ විකාශන දායකත්වයේ දරන අජිත් සමන්ත වාරප්පිරු මහත්මයාට මංජුලා ඉදිරිසිංහ මහත්මිය දුල්න සන්විදු වාරප්පිරු පුතණුවන් දොවිඳු රන්දිර වාරප්පිරු පුතණුවන් ඇතුළු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් රෝගාතුර සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ වගේම මහමෙනාවාසී රටලෝවාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් ඒ අනගාരിക පාස්ක දරුවන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන්විදුලියේ සේවය කරන සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට ඒ වගේම අද උදෑසන මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. සුවසේ පින් දහම් රැස් කරගන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර